අයිබෝවන් අදත් සන්ධ්‍යාවේ සූදානම් ඔබත් සමගින් ජීවිතයේ අපි වැඩසටහන ආරම්භ කරන්නට කරදරයක නිමාව තේමාව යටතේ. ඉතින් රිලැක්ස් TV PO TV අංක 113 ඔස්සේ දිනපතාම ඔබත් සමග මේ විදිහට ජීවිතයේ අපි හමු වෙන්නට සූදානම්. අද අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ ජීවිතය හා විනය කියන කාරණාව. ජීවිතයට විනයට බොහෝ අර්ථ දැක්වීම් තිබෙනවා. ඉතින් ඒ දේවල් පිළිබඳව බුදුදහම ඇසුරින් සමාජ විද්‍යාත්මකව විග්‍රහ කරගන්නට කතා බහ කරන්නට අද දවසේදී රිලැක්ස් TV මැදිරියට අපි ආරාධනා කරා මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිසර අපේ නායක හඳුරන් වහන්සේ. තෙරුවන් සරණයි වහන්සේට පාදාභිවන්දනයෙන් අදත් රිලැක්ස් TV මැදිරියට පිළිගන්න ගමම් හඳුරන්නේ මේ දැන් අද කතා කරන්නේ ජීවිතය හා විනය කියන මේ මාතෘකාව. බුදුදහමට අනුව අපේ හාමුදුරනේ මේ විනය කියලා කියන්නේ මොකක්ද? සියලු දෙනාටම තෙරුවන් සරණයි. වෙනදා වගේම අදත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පැයක් පමණ හෝරාවක් තුළ අද අපි කතා කරන මාතෘකාව විනය. ජීවිතය සහ විනය. විනය කියලා කියන්නේ බුදුදහම උගන්වන විදිහට කය වචන දෙකේ සංවරය. කෙනෙකුගේ කය කායික සංවරය, වචනය වාචසික සංවරය, කය වචන දෙකේ සංවරය අපි විනය කියලා හඳුන්වනවා. බුද්ධ ආගමේ සාකච්ඡා කරන්නේ සිත කය වචනය කියන තුන්දොරනේ. ඒ නිසා තුන්දොරෙහි සංවරය තැන්පත් බව විනය හැටියට දක්වන්න පුළුවන්. සමාජයක පැවැත්ම සහ පුජ්‍යලයකුගේ ජීවිතයේ ප්‍රභාමත් බව රැඳෙන්නේ රැකෙන්නේ විනය මතයි. පුජ්‍යලයක් හැටියට ගත්තොතින් ඒ පුජ්‍යලයාගේ හැසිරීමෙහි කතාවෙහි සංවර බවක් නැත්තම්, තැන්පත් බවක් නැත්තම් ඔහුට මොනවා තිබුණත් සමාජයේ ප්‍රභාමත් වෙන්නේ නැහැ. සමාජයේ පොදු සමාජයේ පිළිගන්නේ නැහැ. දැන් අද උනත් අපි දකිනවා කිසියම් බොහොම ආර්ථික තත්ත්වයෙන් ඉහළ වුණත්, හොඳ යහපත් දේශපාලඥ වුණත් කිසියම් කෙනෙකුගේ වචනයක් කටවැරැද්දක් වුණොත්, අත්වැරැද්දක් වුණොත් ඒක ප්‍රබල ලෙස බලපාන. අද දැන් ඔය තියෙන Facebook සමාජ මාධ්‍ය තුල වුණත් කෙනෙක්ගේ වැරැද්දක්, කටවැරැද්දක් හෝ අත්වැරැද්දක් තමයි වැඩි මතු කරලා දක්වන්නේ. ඒකෙන් පේන්නේ අපේ සමාජය තුළ විනයට තියෙන තැන. දැන් බෞද්ධ භික්ෂු සමාජය තුළ වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විනය නැතිනම් ශාසනය නැහැ කියලා. ඒ කියන්නේ ශාසනය කියන එකෙන් අදහස් කරන්නේ ශාසනික සමාජයනේ. ඒ ශාසනික සමාජයේ පැවැත්ම සඳහා විනය අත්‍යවශ්‍යයි. ශාසනික සමාජය විතරක් නෙවෙයි, සෑම සමාජයකම සමාජයේ පැවැත්ම සඳහා විනය කියලා කියන එක අවශ්‍යයි. විනය කිව්වේ මිනිස්යාගේ සංවරය. මිනිස්යාගේ සංවරය අවශ්‍යයි. එතකොට දැන් විනය නීති එහෙම කියලා සාකච්ඡා වෙනවා. විනය කියන්නේත් නීතිම තමයි. විනය නීති කියලත් සාකච්ඡා. ඒ වගේම නීති කියලා කියන වචනේ අපිට බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ බටහිරින් ආපු එකක් හැටියට තමයි. ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය, ආයතන සංග්‍රහය, ඒවා ගොඩක් වෙලාවට බටහිර සංස්කෘතියෙන් අපේ සංස්කෘතියට ආපුවා. නමුත් විනය කියලා කියන එක අපේ සංස්කෘතියේ, ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ තිබිච්ච එක. හැබැයි දෙකේම අදහස එකයි. විනය එහෙම නැත්නම් විනය නීති
බණ පාලියෙනුත් කතා කරන්නේ විනය කියලාමයි ඒ වචනමයි. විනයෝ නාම ශාසනස්ස ආයු ශාසනයේ ආයුෂ පවතින්නේ යහපත් විනයක් තිබුණොත් පමණයි කියලා කියන දේවල් සමාජයේත් එහෙමයි. විනය තමයි සමාජයේ ආයුෂ. ඒ වගේම නීති වගේම රීති කියලා જાතියක් තියෙනවා. නීති ලිඛිතයි රීති අලිඛිතයි. දැන් උසාවි වල රීතිත් ලිඛිතවත් තියෙනවා. මෙන්න මේ රීති ප්‍රශ්නයට අනුව මේ රීති කොන්දේසියට අනුව කියලා සාකච්ඡා කරනවා. විනය නීති කියන ඒවා ලිඛිතයි රීති අලිඛිතයි. ඉතින් සමාජයක පැවැත්ම වගේම ගෘහ ජීවිතයක පැවැත්ම ඒ වගේම ආයතනයක පැවැත්ම ගමක රටක පැවැත්ම පාර්ලිමේන්තුවක පැවැත්ම ඒ සියල්ලක මොන ආයතනයක් ගත්තත් ඒවායේ ක්‍රියාත්මක වීම තීරණය වන්නේ විනය මතයි. ඒ නිසා බුද්ධ ආගමේ ධම්ම විනය කියලා මුලින් බුද්ධ ආගම හැඳින්වුවේ. සූත්‍ර විනය අභිධම්ම කියලා කියන හැඳින්වීමට කලින් ධර්ම හැඳින්වුවේ ධම්ම විනය කියලා. විනය කියලා කියන්නේ පුජ්‍යල අභ්‍යන්තරයේ පුජ්‍යලයක් සතුව තිබිය යුතු යහපත් හැසිරීම් රටාව. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් රටක විනය ආරක්ෂා කරන්න නීති පද්ධතියක් අත්‍යවශ්‍යද කියලා විමසුත් විවිධ පිළිතුරු ලැබෙන්නට පුළුවන්. ඇත්තටම විනයක් රකින්න නීති අවශ්‍යමද? නෑ, විනය නීති කියලා කියන එක රටක තියෙනවා. රටකට විනය නීති අවශ්‍ය වෙන්නේ දැන් නීතියක් නිකම්ම පහළ වෙන්නේ නැහැ. නීති දාගෙන සමාජෙ පටන් ගන්න බෑ. දැන් බෞද්ධ නීති ක්‍රමය බැලුවහම පරාජිකා පාළියේ ආදී ඒ පොත්වල නීති විනය වැටිච්ච හැටි බැලුවහම ඒවට වෙනමම නිදාන කතා තියෙනවා. මොකද සමාජයේ විසින් සාදු ධර්මතාවයක් බිඳ දැම්මහම තමයි ඒකට නීතියක් සකස් වෙන්නේ. නීති එකපාරටම පනවන්නේ නැහැ. මේ ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් කෙනෙක් වරදක් කළාම ඒ වරද සමාජයට බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණාම එහෙම නැත්නම් පුජ්‍යල පැවැත්මට බරපතල ගැටලුවක් බවට පත් වුණා තමයි නීතියක් සකස් වෙන්නේ. එතකොට ඒ නීතියක් සකස් වීම කියලා කියන එක දැන් නීති සමාජයට අවශ්‍යද අනවශ්‍යද කියලා කියන ප්‍රශ්නයට එතන උත්තරයක් තියෙනවා. මොකද නීති නිකම්ම වැටෙන්නේ නැහැ. නීති නිකම්ම පනවන්නේ නැහැ. සමාජයට බලපාන ගැටලු සහගත සිද්ධියක් දෙයක් මිනිස්සුયો කලයින් පස්සේ එය නවත්වීම සඳහා තමයි නීතියක් පනවන්නේ. ඒ කියන්නේ නීතියක් පනවන්නේ සමාජය ආරක්ෂා කිරීමේ චේතනාවෙන්. නීතියක් නිර්මාණය වීමේ මූලිකම කාරණය තමයි නීතියක් නිර්මාණය වෙන්නෙම සමාජයට ආරක්ෂාවක් දීම අරමුණු කරගෙන තමයි. එතකොට මිනිසා විසින් කරන්න ඕන නීතිය රැකීම නෙවෙයි සමාජය රැකීම. සමාජය රැකීම වෙනුවෙන් තමයි නීතිය තියෙන්නේ. අද සමහර අය නීතිය තමයි රකින්නේ. සමාජය රකින්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් පාරේ වාහන යනවා. පාරක වාහන යනවා. එතකොට පාරේ වාහන යනකොට හතරමං හන්දියක් කියලා කියමුකෝ. හතරමං හන්දියක් තියෙනවා. හතරමං හන්දියේ රතු ලයිට් එක පත් වෙනවා. ඒක රතු ලයිට් එක පත් වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තකින් වාහනයක් එන නිසායි මේක නවත්තන්න කියලා කියනවා. හැබැයි අර ඔටෝමැටික් දාපු ලයිට්නේ ලයිට් වලට ඇස් නැහනේ. එතකොට කිසිම වාහනයක් අනිත් පැත්තකින් නැති වෙලාවක වුණත් රතු ලයිට් එක පත් වෙන්න පුළුවන් තමන් යන පාරේ. එතකොට තමන් යන පාරේ ඉන්නේ හදිසි ගැබෙනීමක් හෝ හදිසි ප්‍රශ්නයක් නම් අනිත්
තැන වාහන නෑ කියලා තමන්ගේ ඇහැට පේනවා නම් මේ වාහනේ ගියා කියන එක වරදක් නෑ. මොකද නීතිය නෙවෙයි රකින්න ඕන. පුජ්‍යලයනේ රකින්න ඕන. පුජ්‍යලය රැකීම අරමුණු කරගෙනනේ නීතිය වැටලා තියෙන්නේ. එතකොට මෙතන මරණයටපත් වෙන දරුවෙක් කෙනෙක් ඉන්නවා. යාට ඩ්‍රයිවර්ට යන්න පුළුවන්. නමුත් අද පොලිසිය එහෙම නෙවෙයි කරන්නේ. පොලිසියට මේ ප්‍රශ්නේ අදාළ නැහැ. පොලිසිය රතු ලයිට් එකේ දැම්මා කියලා දඩකොලේ ලියනවා. ඒක වැරදක් කියන එක මං කිව්වේ. එතකොට ඒ කියන්නේ නීතියක් තියෙන්න ඕනේ. නීතිය රැකීම සඳහා නෙවෙයි මහජනයා රැකීමට. ඒ සඳහා තමයි නීති පනවන්නේ. අද අර ප්‍රඥාව අඩු කෙනෙක් බොහෝ වෙලාවට අද නීතිය පෙන්නලා මිනිස්සු ඝාතනය කරන අවස්ථා තියෙනවා. නීතිය පෙන්නලා මිනිස්සයන්ට දඬුවම් දෙන අවස්ථා තියෙනවා. මොකද ඒක නීතිය අවියක් හැටියට තබාගත්ත පිරිස. ඒක වැරදි. එයාට විරුද්ධවත් වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මේ සුද්ධගේ නීතිය එහෙම එකක් නැහැ. බුද්ධ ආගමේ ඒක තියෙනවා පැහැදිලිවම. ඒ නිසා මේ සමාජයට නීතියක් අවශ්‍ය වෙන්නේ සමාජය රැකීමටයි. ගෘහයකට නීතියක් අවශ්‍ය වෙන්නේ gedara වැඩ කටයුතු වඩාත් අර්ථවත්ව කිරීම සඳහායි. පුජ්‍යලයකට නීති සමුදායක් අවශ්‍ය වෙන්නේ ඒ පුජ්‍යලයා යහපත් පුරවැසියෙක් බවට පත් කර ගැනීම සඳහායි. එතකොට නීති සමාජයකට අවශ්‍ය වෙන්නේ නැහැ. නීතියක් පනවන්නේ කිසියම් කෙනෙක් වැරදි විදිහට සමාජ ජීවත් වීම අරමුණු කරගෙන නීතියක් පනවනවා. එතකොට අනිත් අය ඒ වගේ වැරදි නොකර ඉඳීම පුරුදු කිරීමේ අදහසින්. නීති තියෙන්නේ දඬුවම් දීම සඳහා නෙවෙයි. දැන් අද අපි දණ්ඩ නීති සංග්‍රහය ගත්තොත් දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන්නේ දඬුවම් වර්ග 3යි. ඒ කියන්නේ උසාවියේ කියමුකෝ. උසාවියේ මිනිසයා වෙනුවෙන් කරන්න දඬුවම් වර්ග 3යි තියෙන්නේ. තුනෙන් එකක් නීතියේ තියෙනවා ක්‍රියාත්මක නැහැ. අනිත් දෙක ක්‍රියාත්මකයි. පළවෙනි එක දඩ ගැසීම. මිනිසෙක් වරදක් කළොත් ඒ වරද කර පුජ්‍යලයාට වරදට හා සමානව කියලා කියන්න බෑ. එදා නීතිය හදපු නීතියේ තියෙන මුදල අද දඩ ගහනවා. එතකොට දැන් එදා සමාජයේ රුපියල් 500 කියලා කියන එක අද සමාජයේත් එක ගත්තාම ගොඩක් වෙන්න ඕන. නමුත් අදත් 500මයි තියෙන්නේ. නීතිය අඩුවක් ඒක. එද කාලීනව රුපියල බාල්දු වෙන්න අර නීතියේ තියෙන ගානත් ඉහළ යන්න එපායි. එහෙම එකක් අද නීති පොත්වල නැහැ. ඒකින්ද ඇතැම් බරපතල ප්‍රශ්නවලදී සමාජමය අර්බුදය ඇති කරන බරපතල ප්‍රශ්නවලදී මේ පොඩි ගණන් දඩ හැටියට එන අවස්ථා තියෙනවා. දඩ ගැසීම. අනිත් එක තමයි හිර දඬුවම. උසාවියේදී. අනිත් එක තමයි මරණ දඬුවම. මේ කාරණා 3 විතරයි උසාවියෙන් කරන්න පුළුවන් මිනිස්සෙකුට. දඬුවම් දීම හරි කරන්න පුළුවන්. එයින් මරණ දඬුවම අද වෙනකොට ක්‍රියාත්මක නැහැ. දඩ ගැහිමයි හිර දඬුවමයි. එතකොට හිර දඬුවම් විඳින්න ආස මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ සමාජයේ ඉන්නකොට සමාජයේ ඉන්න බයයි. සමාජයට වැරදි කරපු අය සමාජයේ ඉන්න බයයි. ඕන් දාන හිරේ. ඉතින් හිරේ හොඳ ආරක්ෂාවක් තියෙනවා. හිරගෙදර හොඳ ආරක්ෂාවක් තියෙනවා. අනික සිව්පස්සේ ලැබෙනවා. කණ්ඩ බොන්න ටික ලැබෙනවා වෙලාවට. ඇඳුම් පැළඳුම් ටික ලැබෙනවා. බෙහෙත් හේත් ලැබෙනවා හිරගෙදර. අද ගොඩාක් ලොකු හොරු ගොඩාක් රෝහල් වලමනේ ඉන්නේ. හිරේට කිය ගමන් රෝහලට දැම්ම කියලානේ කියන්නේ. එතකොට මේ සිව්පසේම හම්බ වෙනවා. ඒකින්ද සමහරව හිරේ ඉන්න එකට කැමතියි. අර සමාජේ වැඩ තියෙන කෙනෙක් සමහරට හිරගත වෙලා හිරේ ඉන්න අකමැති. ඒ නිසායි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් සමාජය ඕන තරම් වැඩි කරන්න පුළුවන්. ඉතින් දඩ මුදල් ගැහිමයි හිර දඬුවමයි විතරයි නීතියේ තියෙන්නේ. ඒවටත් කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට සමාජයේ ඕන වැරද්දක් කරන්න පුළුවන්. උපරිම දඬුවම දෙන හිරේ ඉන්න කෙනෙක්. සමහර දැන් අපේ සමාජයේ සංවිධානාත්මක අපරාධක දැන් වැරදි කරන අය ඉන්නවා. සංවිධානාත්මක වැරදි කරන අය. ඒගොල්ලෝ තමයි භයානක. සංවිධානාත්මක වැරදිකාරයන්ගේ ක්‍රමේ තමයි වැරද්දක් කරාම එක්කෙනෙක් බල කැමැත්තෙන් ඉදිරිපත් වෙලාගෙන මම තමයි වැරද්ද කළේ. එතකොට එයා හිරේට යනවා. එයාගේ අවශ්‍ය යුතුයකම් ටික අර සංවිධානයේ නායකයා විසින් ඉෂ්ට සිද්ධ කරනවා. මේව රහස් පොලිසිය මේව දන්නවා.
මේ ඔක්කොම දන්නවා වැඩේ කරගෙන මේව කියලා දන්නවා. නමුත් ඉතින් ඒ මර්සියම මේ සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන මර්සිය තමයි අපි ඉතින් ගරු කරන්නේ ඔය නීතියට අපි ගරු කරනවා කියලා. අපි වැඳුම් පිදුම් කරලා කරන්නේ ඒ මර්සියට තමයි. 100%ක් නෙවෙයි ඇතැම් අවස්ථාවල එහෙමත් සිද්ධ වෙලා තිබෙනවා. ඔව්. අපේ හාමුදුරනේ අද අපේ ජීවිතය හා විනය පිළිබඳව කතා බහ කරන ඔබ වහන්සේ ප්‍රවේශයක් ලබාගත් අද වැඩසටහනට අපි මේ ජීවිතය හා විනය කියන මාතෘකාව තුළ තව බොහෝ කාරණාවන් ඉදිරියට කතා කරන්නට සූදානම්. පළමු කෙටි විරාමයේ ගන්නට සූදානම් අද වැඩසටහනේ ජීවිතේ අපි. ජීවිතේ අපිට විනය අවශ්‍යද? මේ කියන කාරණාව තමයි කතා කරන්නේ. ජීවිතය හා විනය කියන මාතෘකාව තුළ කරදරයකට නිමාවක් ලබා දෙන්නට. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි හාමුදුරනේ මේ විනය අපි ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. නීතියට බයේ විනය රකින්න අපි උත්සාහ කරනවා. මෙහෙම මේ කාරණාවන් තියෙනවා. හාමුදුරනේ විනයක් තුළ විනයක් ඇතුව ජීවත් වීම කියලා කියන්නේ පිනක්ද එහෙම නැත්නම් කුසලයක්ද? විනය නීතිවලට අවනත වීම, විනය නීතිවලට අනුමත වීම පිනකුත් නෙවෙයි කුසලෙකුත් නෙවෙයි. මේ විනය නීති වලට අනුමත වුණේ නැත්තම් විනය නීති වලට යටත් වුණේ නැත්තම් දඩුවම් කරනවා. දඩුවම් ಜಾති දෙකක් තියෙනවා. අර අපි මුලින් සඳහන් කරපු විදිහේ දඩුවම් ಜಾති දෙකක් තියෙනවා. ඒක මේ සමාජයේ පැවැත්ම සඳහා එදා ඉඳන් සමාජයේ ආරම්භයේ ඉඳන්ම යම් නීති ක්‍රම සකස් වෙලා තියෙනවා. එතකොට එක රටක වරදක් වන නීතිය තව රටක වරදක් නොවෙන්න පුළුවන්. එතකොට මේ නීතිය කියලා කියන එක පවක්වත් පිනක්වත් හැටියට මම දකින්නේ ඒ සමාජයේ අය සාමකාමීව ගැටලු අර්බුද නැතුව ජීවත් කරවීම අරමුණු කරගෙන ඒ අය විසින් පනවගත් ඒවා හැටියට තමයි නීති දක්වන්න පුළුවන්. දැන් නීති හදන්නේ පාර්ලිමේන්තුවනේ. අපි කියමුකෝ. දැන් එතකොට පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවනේ. ජනතාවගේ ඡන්දයෙන් යවපු පිරිසක් නේ ඒකින්නේ. ඉතින් ඒගොල්ලෝ නීති හදනවා කියන්නේ ජනතාව විසින් ජනතාවගේ අවශ්‍යතාවය සඳහා නීති හදනවා. නමුත් දැන් ජනතාව පත් කරලා යවපු අය හදන නීති ජනතාව සඳහාම වේවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ අය තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් වැනි දෙයක් නෙතන තියෙන්නේ. තමන්ගේ බලය පාවිච්චි කරන්න ඕන ජනතාව නම් පත් කළේ ඒ ජනතාවගේ අවශ්‍යතාවය ජනතාවගේ අභිමතාර්ථයන් සාධනය කරවීමේ අරමුණින් තමයි ඒ පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා යන අය යම් දේවල් වලට අත උස්සන්න ඕන. නමුත් එහෙම නැතුව මුදල් වලට අත උස්සන පිරිසුත් ඉන්නවදෝ කියලා අපි හිතෙනවා අපේ පාර්ලිමේන්තුවල. නමුත් සමාජයක නීති කියලා කියන්නේ ඒ සමාජයට වෙනස්. දැන් අපිට පේනවා. එතකොට මේ සමාජයේ තා දෙන්නෙක් බැඳ කියලා කියන එක දැන් සමහරට අපි සිංහල බෞද්ධ එහා ගෙදර අය සිංහල මුස්ලිම්. එතකොට මෙයා කසාද දෙකක් බැන්දොත් වරදක්, අරයා කසාද තුනක් බැන්දොත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ආගමික ඇදහිම් විසින් නීති වෙනස් වෙලා තියෙනවා. නීති වෙනස් කරලා තියෙනවා. ඒ නිසා නීතියට ගරු කිරීම කියලා කියන එක පවක් පිනක් කුසල් අකුසල් කියලා කියන එකේ දෙකටම වැටෙන්නේ නැහැ. නමුත් රටක තියෙන නීතියට අවනත වෙන්න ඕන. ගරු කිරීමට වඩා මම දකින වචනේ තමයි අවනත වීම, අනුගත වීම. නීතියට අනුගත වුණේ නැත්නම් නීතියෙන් දඬුවම් දෙනවා. අපේ හාමුදුරනේ දැන් මේ විනය නීති මේ දේවල් පිළිබඳව කතා කරනකොට අපි අපේ මතයන් උදෙසා පෙනී ඉන්නකොට මේ දේවල් ඛණ්ඩනය කරනවා. අපි ඒකට බොහෝ වෙලාවට බහුලව භාවිතා කරන වචනයක් තමයි හාමුදුරනේ අපි රැඩිකල්. ඒ නිසා අපි දරන මතය හරි වෙනස් කියලා මේ විවිධ මතයන් සමාජයට ගෙනහැර දක්වනවා. මේ සමාජයේ යන ප්‍රවාහයට වෙනස් වෙලා මේ රැඩිකල් කියන වචනේ භාවිතා කරමින් නීතිය එක්ක ගනුදෙනු නොකර වෙන විදිහක මේ ගනුදෙනු සිද්ධ කරන ආකාරයෙන් ඔබ වහන්සේ කොහොමද
දකින්නේ? නෑ දැන් සාමාන්‍යයෙන් සෑම සිද්ධියකටම අවම වශයෙන් මත තුනක් තියෙනවා. මත තුනක් තියෙනවා කියලා මං කිව්වේ තමන්ගේ මතය. තමන්ගේ මතය. අනිත් එක අනිකාගේ මතය. එයා දරන්නේ සමහරට අපි දෙන්නගේ මත එකක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට දෙකක් වෙන්න පුළුවන්. ඒකට මම පිළිගන්න ඕනේ එයාටත් මතයක් තියෙනවා කියලා. එතකොට අපි දෙන්නයි මතයට වඩා වෙනස් වූ මතයක් තව කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒක වෙන එකක්. එතකොට කිසියම් සිද්ධියක් පිළිබඳව නීතියේ මතය එකක්. නීතිය ලිඛිතයිනේ පොතේ තියෙන එකක්. නීතියේ මත එකක්. ඒ සිද්ධිය පිළිබඳව ධර්මයේ සම්බන්ධයෙන් දරන එක තව මතයක්. ඒ පිළිබඳව ප්‍රඥාවන්තයෝ දරන මතය තව එකක්. ඒ අනුව දැන් එක සිද්ධියකට මයි මතය විතරක් නෙවෙයි. මගේ මතය කියන්නේ මගේ මතය ගොඩනැගෙන්නේ මගේ දැනුමට සහ මගේ අවශ්‍යතාවලට සාපේක්ෂව. මගේ දැනුමට සහ මගේ අවශ්‍යතාවලට සාපේක්ෂව තමයි කිසියම් දෙයක් පිළිබඳව මගේ මතය ගොඩනැගෙන්නේ. එතකොට තව කෙනෙක්ගේ එයාගේ අවශ්‍යතාව සහ එයාගේ උවමනාවන් වෙනුවෙන් තව මතයක් ගොඩනැගෙනවා. අද අපේ රිලැක්ස් TV ජීවිතයේ අපි තුලින් කතා බහ කරන්නේ ජීවිතය හා විනය. අපේ ජීවිතයට විනය කොයිතරම් වැදගත්ද? විනයවත් සමාජයක් අපිට තිබෙනවද නැද්ද? මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරමින් තමයි අද වැඩසටහන ඉදිරියට යන්නේ. කෙටි විරාමයකට යන්නට සූදානම්. තවත් බොහෝ කරුණු කතා කරන්නට තිබෙනවා. අද රිලැක්ස් TV ජීවිතයේ අපි වැඩසටහන තුලින් කතා කරන්නේ ජීවිතය හා විනය පිළිබඳව. අද මේ මාතෘකාව කතා කරමින් ඉදිරියට යන අතරතුරේ ඔබට සුපුරුදු මතක් කිරීම කරන්නට කැමති. අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් තිබෙනවා නම් ඔබේ යෝජනාවන් ඔබ ඉදිරිපත් කරනවා නම් මෙන්න මේ මාතෘකාව කතා බහ කරන්න කියලා අපි සූදානම් මේ මාතෘකාවන් ඔබ වෙනුවෙන් සාකච්ඡා කරන්නට. ඉතින් ඒ නිසා තිරේ දිස්වන ලිපිණයට ඔබේ මාතෘකාවන් ලියායවන්න, ඔබේ අදහස් ලියායවන්න, යෝජනාවන් ලියායවන්න කියලා මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි තිරේ දිස්වන WhatsApp අංකයට ඔබට ලියන්නට පුළුවන්. ඒ වගේම Relax TV YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට අපේ වැඩසටහන ඔබට නැරඹීමේ හැකියාවක් තිබෙනවා විකාශනය වූ වයින් අනතුරුව. අපේ හාමුදුරනේ විනය පිළිබඳව, නීතිය පිළිබඳව ඔබ වහන්සේ විග්‍රහයන් කිහිපයක් සිද්ධ කළා. අපේ හාමුදුරනේ විනය කාලයෙන් කාලයට වෙනස් වෙනවද? නැත්නම් මේ විනය කියන එක එදා සිට අද දක්වා එකම විදිහටමද තියෙන්නේ? ඔබ වහන්සේ කොහොමද විග්‍රහ කරන්නේ? විනය නීති කාලෙන් කාලයට, රටක නීති කාලෙන් කාලයට අනුව වෙනස් වෙනවා. දැන් ඒක අපි සාකච්ඡා කරන්න පුළුවන් බුද්ධ ආගමේ තියෙන නීති සහ වර්තමානයේ තියෙන නීති අනුව අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. මම කිව්වේ නීති කාලෙන් කාලට වෙනස් වෙනවා කියලා. ආණ්ඩුවෙන් ආණ්ඩුවටත් වෙනස් වෙනවා. පළාතෙන් පළාතටත් වෙනස් වෙනවා. රටින් රටටත් වෙනස් වෙනවා. ඒකයි මම කිව්වේ නීති කියන්නේ පින්පව් කියන දෙකටම අයිති වෙන්නේ නැහැ. කුසල අකුසල දෙක අයිති වෙන්නේ නැහැ කියලා. දැන් අපි කියමුකෝ දැන් බුද්ධ කාලේ නීති ගත්තොත් බෞද්ධ සමාජය තුළ මුලින් නීති තිබුණේ නැහැ. විනය නීති මුකුත් තිබුණේ නැහැ. විනය නීති පැනෙව්වෙත් නැහැ. දැන් අර බණපොතේම කියනවා සරියුත් හාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා මේ දැන් විනය නීති පනවන්න කාලේ හොඳයි බුදුහාමුදුරනේ කියලා. ඒත් පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුયો වැරදි කරන්න පටන් ගන්නකම් ඒ වැරදි කළත් ඒ වැරද සමාජමය අර්බුදයක් බවට පත් වෙනකම් ඒ බණපොතේ කියන්නේ ඒ වැරද්ද දැකලා මිනිස්සු උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති කියන වචන තුනක් කියනවා. කෑ ගහනවා, ශබ්ද කරනවා, මේගොල්ලෝ වැරද්දක් කළා කියනවා. අද කාලේ හැටියට නම් පිකටින් කරනවා, පෙළපාලි යනවා. ඒ වගේ දේවල්. එතකොට ඒ කියන්නේ මහජන මතයක් ස්වභාව ධර්මයෙන් කොට නැගීමනේ. දැන් අද නම් පිකටින් පෙළපාලි මුකුත් නැහැ. ඒව ඔක්කොම ඔය තියෙන පිකටින් පෙළපාලි ඔක්කොම මහජන නැගිටින් නෙවෙයි. එතකොට දැන් විනය නීති අපි සාකච්ඡා කරගෙන ආවේ බුදුහාඳුරන්ගේ කාලේ පවා තිබිච්ච සමහර නීති එදා ඒවා වෙනස් නීති පෙනෙව්වෙන්නේ. සමාජයේ කලබල වුණාම නීතියක් පෙනෙවුවා. ඊට පස්සේ කාලයක් යනකොට ඒ නීති ආයි සකස් කළා.
ආයි සකස් කළා. ආයි සංශෝධනය කළා. ආයි සංශෝධනය. එහෙම 3-4-5 ගමන සංශෝධනය කරලා සකස් වෙච්ච නීති තමයි මේ බෞද්ධ නීති තියෙන්නේ. බෞද්ධ පොතේ තියෙන නීති. එතකොට මේ සමාජමය නීතිත් එහෙමයි. සමාජමය නීතිත් එහෙම වර්තමානයේ තියෙන නීති උනත් එහෙමයි. ඒවා වරින් වර නීති සංශෝධනය කරනවා. එතකොට සමහරලාට ආණ්ඩුවෙන් ආණ්ඩුවට නීති වෙනස් කරනවා. දැන් අපි කියමුකෝ දැන් පහුගිය මාස කීපය වෙනකම්ම තිබිච්ච නීතියක් තමයි ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න බෑ. ඒක තමයි නීතිය, තිබුණු නීතිය. දැන් පහුගිය කාලේ මේ නීතිය ආයෙ වෙනස් කළා. වෙනස් කළා කවුද? අපි කියන්නේ ජනතාව. ඉතින් ජනතාව ඒක කැමතිද නැද්ද කියලා කියන එක ලිඛිතවනේ ගන්නෙ. ජනතාව විසින් පත් කරපු කෙනා තමයි අතිස්සුවේ. ඒ අනුවනේ ගන්නෙ. ඒ මොහොතේ ජනමතය ගන්නෑ. ඒකෙන් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. දැන් අද පාර්ලිමේන්තුවට යන්න පුළුවන් ද්විත්ව පුරවැසියෙකුට. නීති වෙනස් වෙනවා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට විතර නෙවෙයි කමාන්ඩුවෙත් වෙනස් වෙනවනේ නීති. නීති කියන්නේ එහෙම නීති හදන්නේ තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන්. රටේ පොදු කාරණේ මහජන අවශ්‍යතාවය වෙනුවෙන් මහජන අවශ්‍යතාවයේ කියන බැනර් එක පෙන්නලා ඒකට වැහිලා පුජ්‍යලික වැඩ කරගන්න ඒවත් තියෙනවා. එහෙම නීති හදන්න පුළුවන්. ඒ නිසා නීතිය කියලා කියන එක නිතර වෙනස් වෙනවා. උවමනානෝ වෙනස් වෙනවා. නීති පනවනවා. දැන් අපි කියමුකෝ මන්තීරු නීතිය දැම්මයි කියලා. මන්තීරු නීතිය නැති වෙලාවට යන වාහනේ මන්තීරු නීති දාපෙදි වෙලාවට ඒ විදිහට යන්න බෑනේ. එහෙම එකක් තියෙනවා. අනික නීතියේ දඩුවම් කරනවා කිව්වට නීතියේ දඩුවම් කරන්නේ වරද අහු වුණොත් විතරයි. දැන් තමන් වරදක් කරලා ඒ වරද අහු වුණොත් තමයි නීතියේ දඩුවම් දෙන්නේ. එහෙම නැත්නම් නීතිය ඒකට බලපෑම් කරන්නේ යන්නේ නැහැ. ඒ කියන්නේ නීතියට අහු වෙන්නේ නැති ගොඩාක් අය වැරදි කරලා අද නිදැල්ලේ ඉන්නවා. ඒ කියන්නේ නීතියට අහු වෙලා නැහැ, පැමිණිල්ලක් නැහැ. එතකොට දැන් පැමිණිල්ලක් නැති නිසා නීතියට අහුනේ නැති නිසා එයා වරදක් කළේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම තර්කයකට එන්න පුළුවන්ද? එහෙම එන්න බෑනේ. නමුත් නීති ක්‍රමවේදය සකස් වෙලා තියෙන්නේ වරදක් වෙන්න ඕන, ඒක අහු වෙන්න ඕන, ඒක ඇහින් දුටු සාක්ෂි තියෙන්න. එහෙම. හාමුදුරනේ මේ ඔබ වහන්සේ මේ කියන මේ කාරණාවත් එක්කලා දැන් වරද කියන එක. එතකොට දැන් කාලෙන් කාලයට නීති වෙනස් කරමින් විනය ප්‍රඥප්ති වෙනස් කරමින් ඉදිරියට යනවා. දැන් මෙහෙම යනකොට මේ වරද කියන එක. එතකොට කාලයකදී වරදක් නිවැරදි වෙන්නත් පුළුවන්, නිවැරදිදී වරදක් බවට පත් වෙන්නත් පුළුවන් වගේ අදහසක් ඉස්මතු වෙන. ඔබ වහන්සේ කොහොමද ඒ කාරණාව? නීතියේ ආරම්භය, නීතියේ මූලිකම අරමුණ තමයි සැමට සාධාරණ දේ ඉෂ්ට කිරීම. නීතියේ යුවතියක් කියලානේ පෙන්වන්නේ. නීතියේ සංකේතේ නීතියේ යුවතිය. නීතියේ දෙවංගන. ඒක අපි සමහරලාට යුවතියට දෙවංගන කියලාත් කියනවා. ඒ කියන්නේ අර නීතියේ ගෑණිය කියලා කියන්නේ නැතිව නීතියේ යුවතිය කියන්නේ ඒ නීතිය උත්තරීතර බව කියන්නේ. නීතියේ දෙවංගන කියන්නේ ඒක තව උත්තරීතර බව කියන්නේ. ඒ නීතියේ S2 වහලානේ උනාට තියෙන්නේ. ඒ කියන්නේ යාට පුජ්‍යල ભેද, පන්ති ભેද, පළාත් ભેද බෑ. කෙලින්ම වරද නිවරද කියලා විතරයි හිතන්නේ බලන්නේ කියන තුලාවනේ. ඒ තුලාවෙන්නේ ගිරන්නේ කියන එකනේ. නමුත් ඉතින් ඒ තුලාව සංකේතේ හැටියට තිබුණාට ඒ තුලාව මේ සමාජ ජීවිතේන අපිට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. නීතියේ දෙවංගනගේ තුලාවේ සමබරතාවය පිළිබඳව අපිට මේ සමහර වෙලාවට සිද්ධි පේනවා. අපි ඒක කියන අපේ මතේ නමුත් සමහරට දැන් ඒ අපිට දැනෙන මතයට වඩා වෙනස් මත ලෝකෙ තියෙන්න පුළුවන් කියන අදහසින් තමයි අපි ඒක පිළිගන්නේ. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් මේ විනයක් නීතියක් පිළිබඳව කෙනෙක් යුක්තිය පසිඳලනකොට විනය පිළිබඳව තීරණයක් ගන්නකොට මෙයා විනයගරුකයි, මෙයාගේ හැසිරීම විනයානුකූලයි, විනයානුකූල නොවේ කියලා. එහෙම තීරණ ගන්නකොට තීරණ ගන්නා පාර්ශව මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්න ඕනේ? නිවැරදිව හරියටම කාටවත් අසාධාරණයක් නොවී තීන්දුවක් ගන්න ඕන අපේ හාමුදුරනේ. ඔය ඇත්තටම දැන් බෞද්ධ නීති රීති පද්ධතිය තුළ තීරණය කළේ සත්‍ය අසත්‍යතාවය. බෞද්ධ නීතියේ බුද්ධ ආගමේ නීති පද්ධතියේ බලන්නේ සිද්ධියකදී ඒක සත්‍යද
අසත්‍යයද කියලා කියන එක තමයි බුද්ධ ධර්මයේ බලන්නේ. එතකොට සත්‍යයද අසත්‍යයද කියලා බැලීම සඳහා තමයි ඔය සාක්කි එක එක්කෙනා කට උත්තර සාකච්ඡා කරන්නේ. නමුත් වර්තමාන අධිකරණ ශාස්ත්‍රය තුළ මගේ දැනුමේ හා වැටහීමේ අවබෝධයේ හැටියට බලන්නේ සත්‍ය අසත්‍ය කියලා කියන එක නෙවෙයි. යුක්තිද අයුක්තිද කියලා. යුක්තියද අයුක්තියද කියලා කියන එක. තමයි එතෙන්දි බලන්නේ. ඒක යුක්තිකරුකද මේක යුක්තිකරුක නැද්ද කියලා කියන එක. ඒ දෙක විතරයි බලන්නේ. එතකොට ඒ අනුව අර සත්‍ය අසත්‍ය බලන අපිට මේව වැරදි වෙනවා සමහර වෙලාවට. මොකද දැන් එදා වැරදිය කියලා හිරේ දාපොය අද නිදොස්කර නිදහස් කරනවා. සමහර වෙලාවට මිනිහා මැරුණාම වංගෙඩිය තමයි මිනිහා මැරුවේ මෝල් ගහ තමයි කියන තීන්දුවට එනවා. එතකොට ගෝයන් කොලයට වැහිලා තිබ්බයි වෙඩි තිබ්බයි කියලා කිව්වහම දැන් ගෝයන් කොලේ කියලා කියන එක අර්ථ විග්‍රහ කරගන්න නොදන්නාකම නිසා ගෝයන් කොල කෑල්ල කරන් ගිහින් පෙන්නවා මේකට නම් බෑ තමයි කියලා තීන්දුව දෙන විනිසුරුවරු ඉඳලා තියෙනවා. එතකොට සමහර ප්‍රදේශවල ගෝයන් කොලේ කියලා කියන්නේ ගෝයන් කොල කැටියටනේ. ගෝයන් ගහයි කොලටත් කොලේ කියලා කියනවා. ඒක අර භාෂාව පිළිබඳව වැටහීම නැතිකම වෙන්නේ නැති සමහර වෙලට. නමුත් එතන බලන්නේ යුක්තිගරුක බව. උසාවියේදී බලන්නේ යුක්තිගරුක බව සහ යුක්තිය. ඒ අනුව තමයි තීන්දුවක් දෙන්නේ. ඒ තීන්දුව තමයි අපි පිළිගන්නේ. අපි පිළිගන්නේ කියලා කියන්නේ අපිට ඒක පිළිගන්න බැරි නම් අපිට ඊට ඉහළ උසාවියකට යන්න පුළුවන්. එතනින් පිළිගන්න නැත්නම් ඊටත් ඉහළ උසාවියකට යන්න පුළුවන්. මේ විදිහටනේ මේ අධිකරණේ තීන්දුව හදේ තියෙන මහා අධිකරණය මහා අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය අභියාචන අධිකරණය කියලා ඉහළට යන්නේ. එහෙමනේ. ඉතින් නීතියත් හැම වෙලේම බලන්නේ යුක්ති සහගත මනුස්සයාට යුක්තිය ඉෂ්ට කිරීමම තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සමාජයේ ඇතැම් වෙලාවට මේ යුක්තිය මිෂ්ට කරන රාමු තුල ඒව කෙලෙසෙන්නේ නැතුව ඒව අනුගමනය කරමින්ම වැරදි සිද්ධ වෙනවා කියන එකයි මම මේ අපිට දකින්න ලැබෙන්නේ. හාමුදුරනේ මේ යුක්තිය අයුක්තිය සත්‍ය අසත්‍ය කියන මේ වචන හතර ඔබ වහන්සේ කොහොමද වෙන් කරලා? ඒක පොඩි වෙනසක් තියෙනවනේ. දැන් අපි සත්‍ය කියලා කිව්වහම සත්‍ය අසත්‍ය කිව්වම මේක උනාද නූනද? ඇත්ත බොරු කියලා කියන එක. දැන් නීතිය එහෙම නෙවෙයි. ඒක නීත්‍ය අනුකූලද නැද්ද? එහෙමනේ නීතිය බලන්නේ නීත්‍ය අනුකූලද නැද්ද? දැන් අපි කියනකොට මම උදාහරණයක් වශයෙන් කිව්වහම මත්ද්‍රව්‍ය ගත්තාම මත් වෙනවා. එතකොට නීතිය බලන්නේ මෙයා මේ නීත්‍ය අනුකූල මත්ද්‍රව්‍යද ගත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍යද කියලා බලනකොට එතන පොඩි අපිට දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවනේ. අපිට නීත්‍ය අනුකූල උනන්ද ගන්න තත් එකයි ඒක දාගත්තාම මේ ප්‍රශ්නේ එනවා. මේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් නීතියේ ඒක බලනවා. ඒ කියන්නේ නීත්‍ය අනුකූල බව දැන් සමහර ඒවා තියෙනවා නීත්‍ය අනුකූලවම බරපතල හොරකම් කරන්න පුළුවන්. ඔය රාජ්‍ය ආයතන වල දෙන ගොඩක් ඒවා එහෙමනේ අල්ලන්න බෑ. නීත්‍ය අනුකූලව වෙලා තියෙන්නේ. චක්‍රලේඛ වලට අනුව ගිහින් තියෙනවා. චක්‍රලේඛ යනවා ටෙන්ඩර් පරිපාටිය අනුව ගිහින් තියෙනවා. ඒ ඔක්කොම ගිහිල්ලා වැඩේ හොරකමටත් ගිහිල්ලා තියෙනවා. යුක්තිගරුක බලන නිසා ඒක. ඇත්ත නැත්ත නෙවෙයි. යුක්තිගරුක බලනකොට ආපු පිළිවෙල හරියද? ටෙන්ඩර් පාස් වෙලාද? ටෙන්ඩර් අයට දීලා විදිය කොහොමද? මේ නිසා නීතිය තුල හරියට හිඩැස් නිර්මාණය වෙලා තියෙනවා. නීති ගරුක උණයි කියලා කියන එකෙන් නීති ගරුක වීම සමාජයේ නීති ගරුක විය යුතුයි මිනිස්සුયો. නමුත් නීති ගරුක වුණ අයටත් හානිකර තත්ත්ව වෙන්න පුළුවන් ඒ නිසා. ඔව්. අපේ හාමුදුරනේ අද මේ මාතෘකාව ඔස්සේ අපි විවිධ කාරණාවන් කතා බහ කරනවා. අපි ඒ කාරණාවන් තවත් ඉදිරියට කතා කරමු. කෙටි විරාමයකට ගිහිල්ලා එන්න. කරදරයක නිමාව ජීවිතයේ අපි අද වැඩසටහන තුළින් කතා කරන්නේ ජීවිතය හා නීතිය පිළිබඳව, ජීවිතය හා විනය පිළිබඳව. දැන් අපේ හාමුදුරනේ විනය
නීති පිළිබඳ ඔබ වහන්සේ විග්‍රහයක් කරගෙන ආවා. දැන් එක් සමාජයක තිබෙන විනයත් තව සමාජයක තිබෙන විනයත් අපි සමාජ කොටස් දෙකක් අතර ගනුදෙනු කරනකොට කොහොමද මේ එකිනෙකාගේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ගනුදෙනු කරන්නේ? විනය පද්ධති දෙකක් තියෙන සමාජ ක්‍රමයක් යටතේ. උදාහරණයක් අපි ගමු ගිහි සමාජය සහ භික්ෂු සමාජය. මේ වගේ සමාජ දෙකක් අතර එහෙම නැත්නම් මුස්ලිම් සමාජයකුයි සිංහල සමාජයකුයි මේ ගනුදෙනු කරනකොට කොහොමද අපේ හැමදෙරෝනේ මේ විනය නීති වලට එකග වෙමින් කරන්න පුළුවන්ද? නැත්නම් කොහොමද අපි මේ ගනුදෙනුව කරන්නේ? ඔබ වහන්සේ කොහොමද අපිට පැහැදිලි? ඔය ඇත්තටම දැන් එකම සංස්කෘතියක උපසංස්කෘති ගොඩක් තියෙන්න පුළුවන්. දැන් අපි කියමු සිංහල සංස්කෘතිය තුල කියලා. සිංහල සංස්කෘතිය තුල ඉස්ලාම් භක්තිකයන්ගේ උපසංස්කෘතියයි සිංහල භක්තිකයන්ගේ උපසංස්කෘතියයි කතෝලික ක්‍රිස්තියානියාගේ උපසංස්කෘතියයි වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔය පළදානවද කතන්දරයේ ආවේ ඒකක් මතනේ. ඒ උපසංස්කෘතික ලක්ෂණ. එතකොට සිංහල ගිහි සමාජයයි පැවිදි සමාජයයි ගත්තාමත් ඒ වගේ වෙනස්කම් තියෙනවා. නමුත් වෙනත් ආගම්වල පැවිදි සමාජයයි ගිහි සමාජය අතරේ බොහොම අඩුයි සමහර ලක්ෂණ අඩුයි. දැන් බුද්ධ ආගමේ ගිහි සමාජයයි පැවිදි සමාජය අතරේ වෙනස්කම් ගොඩක් වැඩි. නමුත් අපි සිංහල සංස්කෘතිකයෝ හැටියට සංස්කෘතිය අනුගමනය කරන අය හැටියට ඒ විවිධ සංස්කෘතිවල තියෙන අභිචාර ක්‍රම, පුද පූජා ක්‍රම, නීති රීති රෙගුලාසි ක්‍රම පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. අපි ඒක දැනුවත් වීම සඳහා තමයි වැදගත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් හැන්දෑවේ තියෙන රැස්වීමකට හාමුදුරු නමකට කෑම බීම අල්ලන්නේ නැහනේ. ගිහියට කෑම බීම අල්ලනවා. හාමුදුරු නමකට ගිලම්පස එක විතරයි අල්ලන්නේ. එතකොට හාමුදුරුව අහන්නේ නැහනේ මට ඇයි ගිලම්පස එක විතරක් කියලා. අහන්නේ. මොකද අහන්නේ නැත්තේ අරගොල්ල දන්නවනේ මේක. ඒක තමයි චාරිත්‍රය කියලා. හාමුදුරුව දුන්නට වළඳන්නේ නැහැ. හාමුදුරන්ට ඒ වෙලාවේ ගාන හරි ෂෝටේස් කෑල්ල හරි ඇල්ලුවොතින් ඒක හාමුදුරන්ට කරන අපහාසයක් හැටියට තමයි හාමුදුරුවෝ සලකන්නේ. එතකොට එතන වෙනසක් තියෙනවා. දැන් රත්තරන් චේන් එකක් ගමු. ඒක කාන්තාවගේ කරය දැම්මාම පොඩි එයාගේ වටිනකමක් එනවා. කාන්තාවට වටිනකම රත්තරන් චේන් එක දාපු කෙනාගේ නැති කෙනාගේ බත්තාම චේන් එක දාපු ළමයාට වටිනකමක් එනවා. ඒ චේන් එකේ වටිනකම අනුවත් සමහර වෙලාවට වෙනසක් එනවා. පුරුෂයෙකුට චේන් එක දැම්මත් එයාගේ වටිනකම ඉහළ යාමක් යනවා. නමුත් ඒ ඉහළ යන වටින චේන් එක හාමුදුර කෙනෙක් කරේ දැම්මොත් ඒක හාමුදුරන්ට කරන ගර්හාවක්නේ, නිගාවක්නේ. මේ රත්තරන් චේන් එකක් දැම්ම කියන එක හොරෙන් දාගෙන ඉන්න එක වෙනම කතන්දරයක්. මගේ ප්‍රසිද්ධිය එහෙම කරනවා කියන එක හරි නෑනේ. ඉතින් ඒ වගේ යම් යම් චාරිත්‍ර ධර්ම අනුගමනය කරන විධි ක්‍රම තියෙනවා. ඒක ඕනෑම සංස්කෘතියක තියෙනවා. සිංහල සංස්කෘතිය විතරක් නෙවෙයි ඕනෑම සංස්කෘතියක ඒ වගේ ලක්ෂණ දකින්න ලැබෙනවා. දැන් ඔය කියනෝනේ සිංහලයේ ආගන්තුක සත්කාරවලට හරි දක්ෂයි කියලා. ඉස්සර සිංහල ගැන කියනකොට කියනෝනේ. එතකොට ඒ අර පිටරට අය සිංහල රටට ආවහම සිංහලුන්ගේ විධි ක්‍රියාවිධි පිළිබඳව දැක්කලා ලියපුවා. ඒක පිටරට අය ලියපු එකන්නේ. එතකොට දැන් රොබර්ට් නොක්ස් පවා මේ කාරණේ කියනෝනේ. මේමයි සිංහලයේ ආගන්තුක සත්කාරවලට හරිම දක්ෂයි. මේ සිංහලයේ කවදාකවත් මස් මාංශ කෑවේ නැහැ. සිංහලයේ කවදාකවත් සුරාපානය කළේ නැහැ. ඒ කියන්නේ එදා අවුරුදු 19ක ලංකාවේ හිටපු කෙනෙක් නේ රොබර්ට් නොක්ස්. නිදහස් හිරකරුවෙක් හැටියට ඒ අවුරුදු 19 තුල කරපු අධ්‍යයනය හැටියට තමයි ඒ කියන්නේ. එතකොට විවිධ සංස්කෘතිවල තියෙන විවිධ ගති ලක්ෂණ අපි වෙන වෙනම අඳුර ගන්න ඕනේ. ඒවා පව පිනට අයිති ඒවා නෙවෙයි. ඒ දැන් සමහර අපේ අය මස් කෑම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සමහර ආගම්වල කියනවා ඒ සත්තුන්ට ජීවේ දීලා තියෙන්නේ අපිට කෑම සඳහායි කියලා. නමුත් බෞද්ධ ආගමේ කවදාකවත් ඒ අදහස පිළිගන්නේ නැහනේ. ඒක අනුමත කරන්නේ නැහනේ. බෞද්ධ මස් කන එක වෙනම කතන්දරයක්. නමුත් අර කියන මතය පිළිගන්නේ නැහනේ. ඉතින් මේ ඒ නිසා නීති විනය රෙගුලාසි කියලා කියන ඒවා සමාජයෙන් සමාජයට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. මම නම් විනය ගරුක වෙන්න ඕන කියලා කෙනෙකුට මම කියන්නේ නැහැ.
විනයගරුක වෙන්න එපැයි කියලා මම කියන්නෙත් නැහැ. නමුත් සමාජයේ ජීවත් වෙන්න ඕන රිද්මයක් තියෙනවා. සමාජයේ නීතිය රැකීම කිසියම් විනය නීතියක් සකස් වැටෙන්නේ ආරම්භ වෙන්නේ කිසියම් සාදු ගුණ ධර්මිකුත් එක්ක. දැන් කෑමට පෙර අත හොදන්න කියලා කියන්නේ කෑමෙන් පසු අත හොදන්න කියලා කියන්නේ එක සාදු ධර්මතාවයක්. අද නිතර අත හොදන්න ඕන කියන්නේ මේ වගේ ගා සබන් ගාලා පැය විනාඩි ගාණක් අත හොදන්න කියලා මේ දිනවල මේ සාකච්ඡාව වෙන්නේ තව අර්ථයක් සඳහා. එතකොට එදා අර්ථයයි අදාර්ථයයි මේක දෙකක්. එදා අර්ථයත් අවලංගු නෑ. අද තව ඒකට වෙන අර්ථයක් ඇඳලා තියෙන මේකේ විස බීජ තියෙන්න පුළුවන්. එදා තිබුණෙත් ඒක තමයි. නමුත් මේ අද කියන්නේ වෙන විස බීජයක්. එතකොට ඒ නිසා කාලෙන් කාලෙට මොහොතින් මොහොතට රටින් රටට මේ විනය නීතිවල වෙනස්ව යාම් අපි දකිනවා. විනය රකින්න ඕන නීතිය රකින්න ඕන කියලා කිසි කෙනෙක් වැඩ කරන්න යන්න ඕනේ නැහැ. හැබැයි විනය කඩන්න ඕන නීති කඩන්න ඕන කියලා වැඩ කටයුතු කරන්න යන එක භයානකයි. දඩුවම් හම්බෙනවනේ. දඩුවම් හම්බෙන්න නිසා. ඒ නිසා සමාජයක ජීවත් වෙන්න ඕන මොලේ පාවිච්චි කරලා අවබෝධයෙන් කටයුතු කරන්න ඕන විනය ගරුක වීම සමාජයේ අත්‍යවශ්‍ය කාරණයක් හැටියට සමාජ විද්‍යාඥයෝ දකිනවා. එහෙමයි. අපේ හැමදෙරේ තව මිනිත්තු කිහිපයක් පමණ තිබෙන වැඩසටහන හමාර කරන්නට අපි මේ සියලු කාරණාවන් කතා කරමින් ඉන්න අතරතුරේ අපේ හැමදෙරේ කොහොමද ඔබ වහන්සේ කියන්නේ ඒ කියන්නේ ඔබ වහන්සේ කොහොමද අපිට පැහැදිලි කරලා දෙන්නේ සමාජ විරෝධී නොවි අපි කොහොමද මේ ජීවත් වෙන කාලය තුල ජීවත් වෙන ඔබ වහන්සේ කර කලින් වැඩසටහනක් කියෝ වගේ ජීවිත අවබෝධයෙන් යුතුව කොහොමද සමාජ විරෝධී නොවි අපි ජීවත් වෙන්නේ? ඔය ඇත්තටම දැන් සමාජ විරෝධී කියලා කියන්නේ ඒක බුද්ධ ධර්මයේ උගන්වන්නේ සමාජ විරෝධය කියලා කියන එක නෙවෙයි පුද්ගල විරෝධය. අපි පොදුවේ කතා කරනකොට සමාජ විරෝධී කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. නමුත් බුද්ධ ධර්මයේ කියන්නේ Tamanට හානියක් නොවන විදිහට ජීවත් වෙන්න Taman දැනගන්න ඕන. සමාජයට හානි කර දෙයක් නොකරන්න දැනගන්න ඕන. දැන් අද ගොඩක් දැන් අපි කියමුකෝ කුඩු බිව්වා කියලා. කුඩු බිව්වා කියලා කියන එක එයාට සල්ලිය භාගි තියෙනවා නම් එයාට වියදම් කරන්න මුදල් හදල් තියෙනවා නම් එයා කුඩු බිව්වා කියලා කියන එක අපිට සමාජයේ ප්‍රශ්නයක් නැත්තම් ඒක සමාජ ගැටලුවක් නෙවෙයිනේ. සමාජ ගැටලුවක් නෙවෙයිනේ. හැබැයි ඒක නීතිමය ගැටලුවක්. නීතියේ තියෙනවා මත්ද්‍රව්‍ය මෙච්චර ප්‍රමාණයක් අතේ ළඟ තබා ගත්තොත් මේ දඬුවම දෙනවා. මත්ද්‍රව්‍ය මේ ප්‍රමාණයට ගත්තොත් මේ දඬුවම දෙනවා. ඒක නීතිමය වරදක්. සදාචාරමය වැරදි, නීතිමය වැරදි, ධර්මමය වැරදි කියලා වැරදි වලත් කොටස් තියෙනවා. සමාජ කොටස් දැන් සමහරලාට වෛද්‍යවරු ගංජා ගන්නවා. දැන් පහුගිය දවසේ මම දැක්ක ගංජා ඕන කියලා වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු පුවත්පත් සාකච්ඡාවකට තියලා තිබුණා. හැබැයි ගංජා පානය කරන එක තහනම් කියලා නීතිය දාලා තියෙනවා. එතකොට ඒ ගංජා බීම නීති හොඳ නැහැ කියලා නීතිය දාලා තියෙන්නේ ඇතැම් අය කියනවා සුද්දා සිකරටුයි දුම්කොළයි වැඩියෙන් විකුණ ගැනීම සඳහා මේක තහනම් කළයි කියලා. එතකොට හිතා ගන්න පුළුවන් මේ නීතිය කොයි කාලේ තියෙන එකක්ද කියලා. කියන්නේ නීති කියලා කියන එක වරින් වර යාවත් කාලීන වෙන්න එපායි. වරින් වර නීති යාවත් කාලීන වෙනවා. ඒ කියන්නේ මේව වෙලා නැහනේ. මේ මලකඩ කකා පරණම තියෙන නීතිමනේ අරන් දැන් අපි කියමුකෝ දැන් ඔය කොරන්ටයින් වෙන්න කියනවනේ. ඒ නීතිය 1870 ගණන් වල තිබිච්ච නීතියක්නේ. ඔය දැන් ගේන්නේ. ඒකට මේ නීති අප්ඩේට් වෙන්න ඕන කියන එක මම මේ කියන්නේ. නීතිය තිබුණාට කමන්නේ ඒව කාලීන වෙන්න ඕන. යාවත් කාලීන වෙන්න ඕන. ඒ නීතියට තියෙන දඩ යාවත් කාලීන වෙන්න ඕන. එතකොට මේ නීතිමය වැරදි. එතකොට සමාජමය වැරදි කියලා කියන්නේ තව එකක්. සමාජමය වශයෙන් වැරදි කියලා කියන්නේ තව එකක්. දැන් හැම සමාජමය වරදක් නීතිමය වරදක් නෑ. දැන් කෙනෙක් කෑම කාලා අත හොදන්න නැතුව ගියොත් ඒක සමාජමය වැරද්දක්. සමාජයේ බලම් අත හේදුවෙත් නෑ නේ කියලා. උදේට මූණ හේදුවෙන්නේ නැතුව එළියට ගියොත් ඒක සමාජමය වැරද්දක්. මිනිස්සු මොන බලනවද? ඒක නීතිමය වැරද්දක් නෙවෙන නිසා පොලිසියකට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පොලිසියකට ක්‍රියාත්මක වෙන්නේ යන්නේ නෑ. එතකොට නීතිමය වැරදි වලින් ගැලවෙන්න ඕන නීතියෙන් දින දඬුවමට අහු නොවේ ඉන්න නම් නීතිමය වැරදි වලින් තමන් ආරක්ෂා වෙන්න. එතකොට සමාජයේ යහපත් පුජ්‍යලයක් හැටියට සමාජයේ
නම ගන්න ඕන නම් සමාජමය වැරදි වලින් මිදෙන්න ඕන. ඒ වගේම ආගමික වශයෙන්ුත් තියෙනවා නීති දාලා. දැන් අපි සාමාන්‍යයෙන් සෙරෙප්පු දෙකක් දාගෙන යන්න කියලා සෞඛ්‍ය අය කියනවනේ පායි කුණු මේ විස බීජය දවන්නේ. නමුත් පන්සලට ඇතුළත් වෙනකොටම සෙරෙප්පු ගලවනවා. සෞඛ්‍ය අපිට කියලා තියෙනවා සෞඛ්‍යයට උගන්ලා තියෙනවා මේ විස බීජ වලින් වැළකෙන සෙරෙප්පු දෙක දාගෙන යන්න ඕනේ කියලා බොමලුවට එනවද? ගහලා එලවනවනේ හාමුදුරුවෝ. කොහොමද බෞද්ධද කියලා. ඒකට මේ ආගමික නීති වලට ආගම හැටියට කරු කරන්න වෙනවා. ඒකට මේ නීති ගත්තාම නීති වර්ග තියෙනවා. ඔය විදිහට මේ අපි දකිනවා නීති. ඒතකොට සමහර පාරම්පරික නීති තියෙනවා. සමහර ගෙවල් වල පාරම්පරික වශයෙන් නීති තියෙනවා. ඒ වගේම පවුල් වල හදාගත්ත නීති තියෙනවා. පවුලේ ප්‍රශ්නෙට තීන්දුව දෙන අඩිමල් අක්කා. අඩිමල් අයියා. අනිත් අයට මේකට ඇඟිලි ගහන තහනක්. එහෙම කියලා එහෙම පවුල් වල ආපු චාරිත්‍ර ධර්ම තියෙනවා. ඒ මොකුත් නැති. හැම ප්‍රශ්නයකටම ඔක්කොම කෑ ගහන දඟලන සිද්ධි තියෙනවා. මොකද මේ නීතිය අපි දකින ඒ වරද්ද ආගමික වැරදි ආගමික දණ්ඩ නීති සංග්‍රහය තියෙන ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වැරදි ඒවා කොටස් හැටියට බෙදලා දක්වලා තියෙනවා. ඉතින් ඒවට කැමැති විදියට අවනත වුණාට කමක් නැහැ. මම අනුශාසනා කරන්නේ මේවට අවනත වෙනවට අවනත වෙන්න කියලා. මොකද වැරදි නැති මිනිස්සුත් අරගෙන කියලා හිරේ දානවා. එහෙම සිද්ධි තියෙනවනේ. ඒකින්ද තමන් කැමති ඒවට අනුමත වෙලා අනුගමනය කරලා කටයුතු කරන්න නිදහස තියෙනවා. මිනිස්සුයෙකුට රිලැක්ස් ජීවිතයක් ගත කරන්න නිදහස තියෙනවා. අපේ හාමුදුරනේ අද අපි කතා කරපු මාතෘකාව ජීවිතය හා විනය පිළිබඳව. ඉතින් ඔබට කරුණු කාරණාවන් බොහෝ ප්‍රමාණයක් පූජ්‍ය මහාචාර්ය පාතේකම ඥානිසර අපේ නායක ස්වාමින් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔබට අවකාශය තිබෙනවා මේ කාරණාවන් ඔබේ බුද්ධියෙන් සිතන්නට සිතා බලන්නට. ඒ වගේම ඔබට ආරාධනා කරනවා අද වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනාවන් තිබෙනවා නම් රිලැක්ස් ටීවී පහත තිරේ දිස්වන ලිපිනයට අපිට ලියන්න. තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp අංකයට ඔබට පණිවිඩය එවන්නට පුළුවන්. ඒ වගේම රිලැක්ස් ටීවී YouTube channel එකට subscribe කරන්න කියමින් අද දවසේ වැඩසටහන හමාර කරන්නට සූදානම්. නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා පූජ්‍ය මහාචාර්ය පාතේකම ඥානිසර අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට. අපේ හාමුදුරනේ අපි හෙටත් හමු වෙමු, කතා බහ කරමු. ප්‍රේක්ෂක ඔබට යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා.